Right. Putala, good evening to you. Good evening, sir. Right. Can you all hear me clearly? Yes, Yes, sir. sir. Yes, sir. Right. Let's start our work then in a vertical api. So today we are going to have our tune class. Other Sigura class have a tune class එක පවත්වන්නේ. පුතලා අපි මේ ගිය මාසේ ටියුට් එකේ ඔක්කොම තිබ්බ ප්‍රශ්න වලට උත්තර ලිව්වද? Did we write down all the answers for Yes, the sir. Yes. Right. We finished discussing that tute. අපි ගිය මාස tute එක සම්පූර්ණයෙන්ම අවසන් කරා. That means today we should discuss this tute, right? අද මේ tute එකයි ආරම්භ කරන්න තියෙන්නේ. දැන් ක්ලාස් එකේ ළමයි 150කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අද පන්ති ඉන්න හැමෝටම මේ tute එක තියෙනවද? මේ tute එක හැමෝටම තියෙනවද? ගත්තද? Yes, sir. අවශ්‍ය ගත්තා. right. උදාහරණට මම කී සතියේ කියන්නේ සෙනසුරාදා ක්ලාස් එකේ තාම ගත්තේ නැහැ කියලා සමහරව දාලා තියෙන කෙනෙක් මැසේජ් එකක් නම් එව්වා. right. මෙහෙම කරන්න. දැන් ගිය මාසේ ටියුට් එකත් අවසానයිනේ. ඒක නිසා මට අද ක්ලාස් එක කැන්සල් කරන්නත් බෑ. පන්ති අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඔයාලා දන්නවනේ මම කවදාවත් ක්ලාස් එකෙන් කැන්සල් කරන්නේ නැහැ කියලා. ඒක නිසා මෙහෙම කරමු. අදට මම ටියුට් එක ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. හරි? එතකොට අද ටියුට් එක තාම අරගෙන නැති පුතාලා මම ටියුට් එක ස්ක්‍රීන් එකේ ෂෙයා කරපුවාම තනියම උත්තර ලියන්න try කරන්න ඔයා වෙනම පොතක මේක බලාගෙන ස්ක්‍රීන් එක බලාගෙන අනිත් අය ආන්සර්ස් චෙක් කරගන්න ඊට පස්සේ ටියුට් එක ගත්තාම ඔයා නැවත තනියම උත්තර ලියලා ආන්සර්ස් ටික චෙක් කරගන්න right අදට පමණක් මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම් ටියුට් එක උඩ ඒ ටියුට් එක ගත්තේ නැති අයට ඊළඟ සතියේදී අනිවාර්යෙන් ටියුට් එක ගන්න ඕනේ ටියුට් එක ගත්තේ නැති අය අදට මේ ස්ක්‍රීන් ෂෙයා කරලා උත්තර ටික හදාගන්න බලාගන්න ඊළඟ ටියුට් එක අරගෙන උත්තර ටික ලියා ගන්න හරි सामान्य अगर मासे मुलम නිසා අද 8 වෙනිදා හරි මාසේ 2 වෙනි සතිය ඔක්තෝබර් 1 වෙනිදා කිව්වේ ඔක්තෝබර් 1 වෙනි සිකුරාදා ගිය සිකුරාදා අද ඔක්තෝබර් 8 සාමාන්‍යයෙන් 2 වෙනි සතියේ වෙද්දි පටන් ගන්නවා මම ටියුට් එක වල දන්නවා 1 වෙනි සතියෙන් පටන් ගන්න නැහැ මොකද ගොඩාක් අයට ගන්න බෑනේ එකපාරම ගන්න බෑනේ හරි right එහෙනම් පුතාලා මෙහෙමයි මට කියන්න those who got the tute එක ගත්ත අය did you write down answers for the test 1 2 3 4 5 test 1 ඉඳන් 5 වෙනකම් උත්තර ලියවද? Yes, sir. Yes, sir. Yes, sir. Yes, sir. එහෙනම් අපි ඒ ටික සාකච්ඡා කරමු මට විනාඩියක් දෙන්නකෝ මම මේ ටියුට් එක ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. Right. This is the tute, right? Can you see the screen? Screen එක පේනවද? Yes, sir. Yes, sir. හරි. ඔව් දැන් ටියුට් එක ගත්තේ නැති අය වෙනුවෙන් මම අදත් මේ දේ කරනවා ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා. එතකොට ඒ අයට උත්තර ටික බලා ගන්න පුළුවන් ඉක්මනින් උත්තර ලියන්නත් පුළුවන් මට කලින් right පුතාලා එහෙනම් අපි සාකච්ඡා කරගෙන යමු හරි දැන් 10 වසරේ වැඩ ටික අවසන් කරන්න ළඟයි හරි අපි උපරිම වුණොත් දැන් ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසේ වෙද්දී අපේ 10 වසරේ වැඩ ටික අවසන් වෙනවා හරි 11 වසරේ වැඩ ටික අපි දෙසැම්බර් මාසේ පටන් ගන්නවා දෙසැම්බර් මාසේ මම බලාපොරොත්තු වෙනවා එක සතියක් වගේ නිවාඩු දෙනවා හැම පන්තියක්ම අපි සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසේ අවසාන සතියේ බොහෝ වෙලාවට නිවාඩුවක් දෙනවා හැම පන්තියකම වගේ මම රතුගම සර් එකක් කතා කරා බොහෝ වෙලාවට අපිට 11 වසරේ වැඩ ටික ජනවාරි පටන් ගන්න වේද දන්නේ නැහැ. මොකද අර මේ ඔක්කොම ආයතනයේ පන්ති ටිකයි එතකොට අපි ඔක්කොම ක්ලාසස් ටික එකට ස්ටාර්ට් කරන්න ඕන නිසා සමහර විට ජනවාරි මාසේ පළවෙනි සතියේ වෙයි අපිට 11 වසරේ වැඩ පටන් ගන්නෙද්දී අපි ඒක බලමු මම ඔයාලට හරියටම ඉස්සරහට මේ වැඩ කටයුතු සිද්ධ වෙන ආකාරය පිළිබඳව කියන්නම්. හැබැයි මෙහිමයි දැනට අපි ක්ලාස් එකේ ගොඩාක් වැඩ කරලා තියෙන්නේ. හරි. උදාලා පන්තියට මුල ඉඳන් සම්බන්ධ වුණා නම් O level exam එක ටාගට් කරලා අපි writing part එකේම හරියටම කරලා තියෙන්නේ. මේ වෙද්දි O level papers වල past papers වල තිබ්බ questions අරන් සාකච්ඡා කරලා තියෙනවා. bar graph එකෙන් අපි කෙලින්ම past papers වල ඒවම 10 වසරේ සාකච්ඡා කරා. හරි. ඒ වගේ අපි ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. 11 වසරේ වැට් ටික පටන් ගත්තාම මේ ඔක්කොම රිවිෂන් එකක් වශයෙන් ඉක්මනින්ම කරගෙන යනවා. අපිට පුළුවන් මේ සමහරට ෆිසිකල් ක්ලාසස් පටන් ගන්න. එහෙම වුණොත් හොඳයි අපිට විදුලකේ පන්තියේ වැඩ කටයුතු කරගෙන යන්න තියෙනවා නම් ඉතාලම සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙනවා. හරි. ඊට අමතරව ටියුට් ක්ලාස් එකකුත් අනිවාර්යයෙන්ම ඔන්ලයින් කරනවා මම. හරි. ටියුට් ක්ලාස් එක අනිවාර්යයෙන්ම සතියට පැයක්මාරක් ඔන්ලයින් කරනවා. ඊට අමතරව අපේ අනිත් පන්තියට අනිවාර්යයෙන්ම ආයතනයට එන්න. හරි. ආයතනයට එන්න. මොකද ආයතනයේ පන්තිය පටන් ගත්තාම අපිට විදුලකේ අපේ ක්ලාස් එක තවත් හොඳින් කරගෙන යන්න පුළුවන්. ඉතින් කෙසේ හෝ අපි ඊළඟ අවුරුද්දේ O level exam එක එතකොට ලියන්නේ ඔයාලා.
හරි ඉක්මනින්ම ඉගෙන ගන්න තියෙන දේවල් ටික අවසන් කරනවා. හරි රිවිෂන් එකක් වශයෙන් ඔක්කොම පාඩම් ටික නැවත මතක් කරගෙන යනවා ටෙන්සස් ටික එතකොට ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් රිපෝටඩ් ස්පීච් කන්ජන්ක්ෂන්ස් ඔය පාඩම් සියල්ලම රයිටින් පාර්ට් එක නැවත මතක් කරගෙන ඉක්මනටම රිවිෂන් එකක් වශයෙන් කරලා මතක් කරලා දෙනවා ඔයාලට. ඊට පස්සේ අපි පේපර්ස් වලට උත්තර ලියනවා. O level exam එක ඔයාගේ මාස 3කට කලින් O level exam එකට මාස 3කට විතර කලින් අපි පාස් පේපර්ස් ඔක්කොම සාකච්ඡා කරලා ඉවර කරන්න ඕනේ. සාමාන්‍ය අවුරුදු 5ක විතර සාමාන්‍ය 2006 2016 ඉඳන් තමයි අලුත් සිලබස් එක පටන් ගත්තේ. කොහොම හරි අවුරුදු 5ක 6ක පාස් පේපර්ස් ටික කතා කරලා ඉවර කරලා ඊට පස්සේ මොඩල් පේපර්ස් සාකච්ඡා කරන්න පටන් ගන්නවා. එනේ O level exam එකට මාස 3කට කලින් පේපර්ස් පාස් පේපර්ස් කතා කරලා ඉවර කරන්න. හරි ඒ O level exam එක ලං කළා. එතකොට මේ මාස 3ක කාලයක් තියෙනවා exam එක ළඟ මාස 3ක කාලේ. ඒ කාලය තුල මොඩල් පේපර්ස් පමණක් සාකච්ඡා කරගන්න තියාගන්නවා. හරි වැඩ ගොඩ ගහගෙන තියාගන්නේ නැහැ. ඉක්මනින්ම වැට්ටික් කරගෙන යනවා. හරි සාමුද වැඩ පිළිවෙලක් තියෙනවා අපේ පන්ති. අපි දැන්ටත් හැම ගොඩක් දේවල් ඉගෙන ගත්ත දේවල් පුතාලා නිවැරදිව ඉගෙන ගන්න ඇති. හරි ඒක නිසා අපි දිගටම වැට්ටික හරියට කරගෙන යමු. හරි මම ඔයාලට හරියටම ඉස්සරහා වැඩ පිළිවෙල කවදාද 11 වසරේ වැඩ පටන් ගන්නෙ කවදාද ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන දේ මම හරියටම ඔයාලට දැනුවත් කරා නම් අපේ ආයතනයේ ඉන්න අනිත් ගුරුවරුත් එක්ක කතා බහ කරලා. හරි right එහෙනම් අපි දැන් මේ දවස්වල සාකච්ඡා කරන්නේ 10 වසරේ third term test එකට අදාළව මම දන්නේ ඉස්කෝලේ exam එකක් තියෙයිද කියලා. කෙසේ හෝ අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒ කාලේට අදාළ දේවල් අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒක නිසා 10 වසරේ term test එකට අදාළව එන්න පුළුවන් ප්‍රශ්න තමයි මේ ටියුට්ස් වල සාකච්ඡා කරන්නේ. right අපි ගන්නවා පුතාලා test 1 එක. මෙන්න ටියුට් එකේ මේ මාසේ test 1 අදට පමණක් මම ටියුට් එක මෙහෙම දානවා. අනිත් අය අනිවාර්යෙන් ටියුට් එක ගන්න. right පුතාලා මට කියන්න did you write down the answers for the test 1? උත්තර ලිව්වද ඔයාලා? Yes, sir. Yes, sir. right okay fill in the blanks in the following dialogue. Anuki and Dinara at the annual book fair. ඉස්තම් පුරවන්න කියලා කියනවා පාසනහන් ඩයලොග් එකේ. කවුද? අනුකි දිනාරයි at the annual book fair. annual කියලා කියන්නේ වාර්ෂික book fair පොත් ප්‍රදර්ශනය. මම හිතන්නේ මෙයාලා පොත් ප්‍රදර්ශනයට ගිහිල්ලා ඇති. හරි එතන එළ අතර සිද්ධ වෙච්ච දෙවසක් තමයි තියෙන්නේ. use the words given in the box. right මේ box එකේ තියෙන වචන භාවිතා කරන්න කියලා කියනවා. write the correct letter in the blank. ඒ ටික වැදගත් ඈ. ඔයා මේ වචන ලියලා තිබ්බොත් වැරදි. O level exam එකේ මෙහෙම ප්‍රශ්නයක් දීලා write the correct letter in the blank කියලා දුන්නොත් එහෙම letter කියලා කියන්නේ අකුර. ලියන්න කියනවා නිවැරදි අකුර in the blank ස්ථානේ. එයා මේ වගේ වචන කියලා හරියන්නේ නැහැ. හරි මේ පළවෙනි එක දීලා තියෙන්නේ B කියලා දාලා තියෙන්නේ long කියන එක. ඒ වගේ you should write down the correct letter in the blank not the word. වචනේ නෙමෙයි ලියන්නේ අකුරයි ලියන්න ඕනේ. right පුතාලා මට කියන්න වචන වල තේරුම් ටික. big කියලා කියන්නේ විශාල. විශාල. විශාල කියන්න ඔකට සමාන වචන තියෙනවා big කියනවා large කියනවා huge කියනවා vast කියනවා gigantic කියනවා mammoth කියනවා. විශාලයි ලොකුයි කියන්නේ සමාන වචන ඉංග්‍රීසි භාෂාවේ. big කියනවා large කියනවා huge කියනවා vast කියනවා gigantic කියනවා mammoth කියනවා. මම ඉස්සරහට ඔවා දෙන්නම්. හරි ඉස්සරහට දෙන්නම් දැන්ට නිකන් මතක තියාගන්න. big ඊට පස්සේ long කියලා කියන්නේ ඉගලයි. next කියලා කියන්නේ ඊළඟ ඊළඟට. ඔව් ඊළඟට. science කියලා කියන්නේ විද්‍යාව. විද්‍යාව. practice papers කියලා කියන්නේ පුහුණු ප්‍රශ්න පත්‍ර. පුහුණු ප්‍රශ්න පත්‍ර. හරි පුහුණු ප්‍රශ්න පත්‍ර. හරි pocket කියලා කියන්නේ චාක්කුව. ආක්කුව. පුතාලා මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාව තුළ මෙන්න මෙහෙම වචන දෙකක් තියෙනවා. මාරු කරගන්න එපා බෝඩ් එක බලා ගන්න. practice කියලා. The වෙනස both pronunciations are same but different in spellings and meanings as well as word class. PRACTICER practice කියනවා. එක නාම පදේ noun එක C එකක් ආවොත් noun එක කියන්නේ පුහුණුව කියන්නේ පුහුණුව වගේ අදහස. PRATC verb එක. ක්‍රියාපදේ පුහුණු වෙනවා කියන්නේ පුහුණු වෙනවා. ගොඩාක් වෙලාවට වචනවල මේ වගේ වචනවල මේ C આવොත් එහෙම මේක නාම පදයක්. S આવොත් ක්‍රියාපදයක්.
පුළුවන් නම් මට මතක් කරලා කියන්න මේ වගේ තවත් එක්සැම්පල් එකක් ඔය. එකම වගේ වචන මේ CESC වලින් වෙනස් වෙන්නේ නාමපදේ ක්‍රියාපදේ. Advice. alright very good. අපිට ගන්න පුළුවන් මෙන්න මේ එක්සැම්පල් එක පුතේ. ADVICE කියලා වචනයක් තියෙනවා advice. ඒ වගේම තමයි ADVISE කියලා වචනයක් තියෙනවා advice. ADVICE આવොත් මොකද්ද? ADVICE આવොත් මතක තියාගන්න නාමපදය. අවවාදය කියන්නේ. අවවාද කියනත් advice මයි කියන්නේ advices කියන්නේ මේක ගණන් කළ නොහැකි නාමපදයක්. ගණන් කළ නොහැකි නාමපද බහුවචන කරන්නේ නැහැ. අවවාදය කියනත් අවවාද කියනත් නාමපදයක් ADVICE ලියන්නේ. ADVISE කියලා මේ වගේම කරනවා. yes ක්‍රියාපදය verb එක. අවවාද කරනවා. අවවාද කරනවා. අවවාද කරනවා. අද තියාගන්න CE આવොත් පදේ වෙනවා. SE આવොත් ක්‍රියාපදේ වෙනවා. අපේ මයික් එක ඔන් කරගෙන දාලා මයික් ඔෆ් කරගන්න ඕන. උත්තර දෙන වෙලාවට විතරයි මයික් ඔන් කරන්නේ. අනිත් වෙලාවට ඔෆ් කරගන්න. හරි? පදය. right අද බලමු ඩයලොග් එකේ කොහොමද ඉන්නේ රෙඩ් පෙන් එක අරගෙන මාක් කරගන්න ටියුට් එක නැති අය ඔය හරි ලියා ගන්න උත්තර ටික පස්සේ ටියුට් එක අරගෙන තනියම ලියලා චෙක් කරගන්න right මේ කියලා දෙන හැම දෙයක්ම උනත් මේවා පවා ලියා ගන්න මොනවා හරි new words පොතක හරි මම කියන්නේ දැන් ටිකක් ලොකු ළමයිනේ 10 වසර කියන්නේ 11 වසරට යන්න ඉන්නේ මොනවා හරි මේ වගේ දෙයක් පුතාලා සර් බෝඩ් එකේ ලියුවොත් එහෙම ඔයාට ඔයා ඒක දන්නේ නැති දෙයක් නම් ඉක්මනින් new words පොත හරි මොනවා හරි පොතක් අරගෙන ලියා ගන්න ඕන මම කියන්නේ මේක ලියා ගන්න මේක ලියා ගන්න තමයි අමාරු වචනයක් මේක ගන්නද හරි අමාරු වචනයක් පොතේ මොනවා හරි ටියුට් එකේ හරි හම්බුනොත් දන්නේ නැති වචනයක් නම් ඔයා ඉක්මනින් ලියා ගන්න හරි right අපි ගන්නවා mic off කරගන්න කවුද මේ mic ඔය මේ ෆොටෝ මොකද්ද පේන්නත් ලියා ගන්න අවශ්‍ය නම් right අපි answers ටික බලමු test 1 right board එක පේනව නේද මම ලියන දේවල් can you see the board yes sir ඔය පේනසේ පොඩි කොටුවක උඩ ස්ක්‍රීන් ෂෙයා කරපින්ද මොකද්ද සර් පේනසේ පොඩි කොටුවක ස්ක්‍රීන් ෂෙයා කරපින්ද ඔව් එතකොට මේ board එක පේන්නේ නැද්ද ඔයාලට පැහැදිලිව නෑ සර් පොඩියට පේන පේනවා sir පේනවා සර්. ඔයක මොනවා හරි ඒක මේ එතන හදා ගන්න ඕනේ ඒක හදා ගන්න ඕනේ නේ කොහොමද සර් හදාගන්නේ ඒ පොඩි කොටුව ටච් කරාම සර්ගේ බෝඩ් එක පේනවා පැහැදිලිව. හරි උදා එහෙම කරන්න සර් ටච් කරාට පස්සේ දෙන්නේ නැහැ නේ සර් අර පින් එකක් දාලා තියෙන හින්දා ඒක දෙන්නේ නැහැ එහෙම කරා පින් කරලා තියෙනවා මම එතකොට අර උතර පෙන්නන්නේ නැද්ද එහෙම නෑ සර් පින් කරලා තියෙද්දි ලොකු කරලා බලන්න බෑ PC වල අවුලක් නෑ sir ස්පොට්ලයිට් කරලා තියෙද්දි බලන්න බෑ. ෆෝන් එකෙන් බැරුව ඇති මම හිතන්නේ PC වලින් විතරයි පුළුවන් ඔව් සර්. විතරයිනේ හරි මේ වචන ටික දැන් ලියා ගන්න ඕක දැන් මේක සාකච්ඡා කරන ටියුට් එක මේ පේන්න මෙපේ අනිවාර්යෙන්ම මොකද හරි බලමු උත්තර ටික මම කියන්නම් එතකොට උදාලා ලියා ගන්න හරි ලොකු දෙයක් නෑ මේකේ right මේකේ තියෙන අනුකේ කියනවා මෙහෙම it is good that we came early it's good ඒක හොඳයි that we came early අපි කලින් ආපු එක හොඳයි කියනවා මේ book fair එකට හරි දිනාරා කියනවා yes oh we didn't have to wait in the අපිට අවශ්‍ය වෙන්නේ නැහැ අපිට වෙන්නේ නැහැ we didn't have to wait රැඳී ඉන්න in the long queue දිග පොලිමේ අපිට රැඳී ඉන්න වෙන්නේ නැහැ කියලා කියනවා උදේම ආපු නිසා හරි queue කියලා කියන්නේ පොලිම හරි queue කියලා කියන්නේ පොලිම අනු කියනවා ඊට පස්සේ where shall we go first අපි මුලින්ම කොහෙටද යන්නේ where shall we go first දිනාරා කියනවා I went to buy some මම ගියා මිලදී ගන්න practice papers
practice papers. පළවෙනි එකට දෙවෙනි විස්තරයට එන්නේ පුතේ practice papers කියලා. බෝඩ් එක පෙනුනේ නැතත් ඔයාලට දැන් ලියා ගන්න පුළුවන් practice papers. ඒ කියලා කියන ඔයා ලියලා තියෙනෝනේ E. The correct letter is E. E කියන letter එකයි එන්නේ. Practice papers. පුහුණු වෙන ප්‍රශ්න පත්‍ර ඉල දී ගන්න ගියා කියනවා. right? ඊට පස්සේ කියනවා දිනාර මොකද කියන්නේ? අනේ අනුකි කියනවා okay. Then we will go that. next Okay. Oh, then එහෙනම් we will go that. අපි යමු stall over there. Stall Next. කියලා කියන්නේ වෙළඳ කුටිය. මොකක්ද එතන ගැලපෙන්නේ තුන්වෙනි එකට. next නේ. C එහෙනම් අපි යමු ඊළඟ වෙළඳ කුටියට. හරි? next stall කියලා කියන්නේ තුන්වෙනි එකට එන්නේ next කියන එක. next කියලා කියන්නේ එතකොට එතන මොකක්ද එන්න ඕනේ letter එක C. The correct letter is C. Next සර් one. ස්ටෝල් කියන එකේ meaning එක මොකද්ද? stall කියලා කියන පුතේ වෙළඳ කුටියට කියන්නේ. හරි? වෙළඳ කුටියට බුක් ෆෙයා එකට ගිහම එක එක කුටි වලින් තියෙන්නේ. හරි? stall කියලා කියන්නේ වෙළඳ කුටිය කියන අදහස. ඊළඟ වෙළඳ කුටියට යන්නු over there කියලා කියන්නේ එහායින් තියෙන. එහායින් තියෙන. දිනාරා කියනවා ඊට පස්සේ there are English dictionaries in the තියනවලු English dictionaries in the කොහෙද stall කියලා තියෙනවා. මොන කුටියද තියෙනවද? හතරවෙනි එක. ඔව්. පොඩකින්. තුන්වෙනි එකට නම් C නෙමෙයි වගේ. තුන්වෙනියට සයන්ස් එන්නේ. ඈ? තුන්වෙනියට D සයන්ස් එන්නේ D. කොමනේ D sir නෑ. D නෙමෙයි එන්නේ තුන්වෙනි එකට. වෙන උත්තර මොනවද ගන්න? Then we will go that big stall over there කියලා ගන්න පුළුවන් නේ A කියන එක. තුන්වෙනි එක. මට හිතෙන්නේ තුන්වෙනි එකට ඉන්නේ next නෙමෙයි A කියන එක. big කියන වචනේ. බලමු ගැලපෙයිද කියලා. හරි. ඔයා ලියලා තියෙනවද කවුරු හරි මේකට A big කියන එක? ඔව් සර්. Oh, sir. Right. I Yes, think sir. the most suitable word is big for the second one. තුන්වෙනි එක අපි ගන්නවා okay then we will go that big stall over there. ඊට පස්සේ ගන්නවා there are English dictionaries in the stall. මොකක්ද ඒකට ගන්න? මේකට ගමු next stall. ඊළඟ stall එකේ English dictionaries තියෙනවා ඊළඟ වෙළඳ කොටියේ. shall go to there too. එහෙටත් යමුද? shall go to there too. එහෙටත් යමුද කියලා. අනුකි කියනවා sure අනිවාර්යෙන්ම. I also went to buy මම ඒ වගේම මිලදී ගන්න ගියා a dictionary. මොකක්ද ඒකට ගන්න? Pocket pocket dictionary. dictionary. pocket dictionary. S කියන එකයි එන්න ඕනේ. pocket dictionary. ඔයා දැකලා තියෙනවා dictionaries සාමාන්‍යයෙන් ලොකුයිනේ. ඒ වගේම අර පොඩි dictionaries තියෙනවා. හරි? පොඩි ඒවා තියෙනවා. අන්න ඒවට තමයි කියන්නේ pocket dictionary කියලා. මෙයා කියනවා අනික කියනවා sure අනිවාර්යෙන්ම I also went to buy මම මිලදී ගන්න ගියා a pocket dictionary. කියන්නේ කුඩා සාක්කුවට දාන්න පුළුවන් dictionary එක. හරි. දිනාරා කියනවා I went to buy මම මිලදී ගන්න ගියා a fiction. මොන fictionද? fiction Science. ප්‍රබන්ධය. Yes, for my brother. මගේ සහෝදරයාට විද්‍යා ප්‍රබන්ධ. right? Science fiction කියලා කියන්නේ. Science. right? ඒ කියන්නේ answer කියලා එතන මොකද D නේ? D මේ ආකාරයෙන් ගැලපෙන්නේ. right? උතන මේ ආකාරයෙන් යනවා. science fiction කියලා හිතන්නේ. සර් ෆික්ෂන් කියන එකේ meaning එක මොකද්ද? science fiction කියලා කියන්නේ විද්‍යා ප්‍රබන්ධ. fiction කියලා කියන්නේ ප්‍රබන්ධය කියන්නේ. විද්‍යා ප්‍රබන්ධ. right? මෙන්න එහෙනම් මේ blanks පහට මේ ආකාරයෙන් එන්න ඕනේ. බලන්න මේ පහම හරියයි. ලකුණු ගා ගන්න 5 marks out of 5 marks. ඔයාලට කීයද කියලා. පහෙන් කීයද කියලා එකට එක ගන්න. සාමාන්‍යයෙන් O level English first paper එකේ මේ වගේ ඒවා එනවා. ඔය වගේ ඩයලොග් එකක් දීලා ස්ටැම්ප් කරවන්න. හරි? මේ ඊට පස්සේ test 2 එකේ තියෙන prepositions වගේ ප්‍රශ්න first paper එකේ ඒවා දෙනවා. ඊට පස්සේ O level second paper එක තියෙනවනේ. O level second paper එකේ සාමාන්‍යයෙන් question number 9 10 11 එහෙම ස්ටැම්ප් කරවන්න ඉන්නේ. ඒවා හැබැයි ගොඩාක් අමාරු කරනවා. අමතර වචනක් දීලා තියෙනවා extra words.
ෆස්ට් පේපර් එකේ ගොඩක් වෙලාවට පුතාලා ඔය fill in the blanks එහෙම දෙනේවා මේ වගේ ඒවා දෙන්නේ. ටිකක් ලේසි ඒවා. ලකුණු ටික එකතු කර ගන්න පුළුවන් ආට. right. අපි ගමු test 2 එක. right. අපි ගන්නවා test 2 එක. right. test 2 මොකද කරන්න තියෙන්නේ බලමු. fill in the blanks in the following dialogue. Use the words given in the box. They are in one extra word. එක extra word එකක් තියෙනවා කියලා කියනවා. The first one is done for you. පළවෙනි පාඩ කරලා පෙන්නලා තියෙනවා. right. පුතාලා මොනවද මේ වචන? upon, during, for, against, since, until, towards. What can we call these words in English language? Helping verbs. Yes, මොනවද ඒවා? Helping verbs. No, not helping verbs. What are they? Helping verbs නෙමෙයි. Preposition. Those words can be called as prepositions. Preposition. Yes, they are prepositions in, on, under, behind, in front of, till, until, beside, besides, among, between, against, towards, right? ඔය වගේ වචන වලට අපි කියනවා prepositions කියලා නිපාත පද. හරි? පුතාලා මට කියන්න did I teach you the lesson prepositions in grade 10? 10 වසරට prepositions පාඩම ඉගෙනුවද? Oh, sir. Yes, sir. Yes, sir. ඔව් මේ ඔක්කොම prepositions උගන්වන්නේ නැතුව ඇති 11 වසරේදී නැවත prepositions පාඩම අපි වාක්‍යයත් එක්කම translate කරන ගමන් ගන්නවා. හරි? නමුත් prepositions වල තේරුම් ඔයාලට මම ගොඩක් දේවල් වල කියලා දීලා තිනවා 10 වසරේත් මම ටිකක් ඉගෙනුවා. right. පුතාලා මේ තියෙන්නේ preposition set එකක්. හරි? අපි බලමු නිපාත පද කියලා අපි සිංහලෙන් කියනවා. සමහරට මේ වචන අහලා නැහැ ඔයා. prepositions කියලා දන්නේ නැතුව සමහරට for කියන එක නම් හැමෝම දැනගන්න ඕනේ. for කියන එක නම් චුට්ටක් හරි මතක් වෙන්න ඕනේ preposition එකක් කියලා. මොකද ඒක lazy preposition එකක්. right. බලමු මොනවද දීලා තියෙන prepositions ටික. upon, during, for, against, since, until, towards. right. upon කියලා කියන්නේ මොකද්ද සිංහල meaning එක? ලියා ගන්න දන්නේ නැත්නම් ඔව් upon කියලා කියන්නේ මත, මතු පිට, මත කියන අදහස. Once upon a time කියන්නේ. ඒ එකමත් එක කාලයක. once upon a time කියලා වෙනම phrase එකක් ගන්න පුළුවන් වාක්‍ය කොටසක් ඒ එකමත් එක කාලෙක කියන්නේ. once upon a time කියන්නේ. මෙතන upon කියලා කියන්නේ මත, මතු පිට වගේ අදහසක්. right. The next one is during. okay, during කියන්නේ අතරතුර කියන්නේ යම්කිසි මේ කාල පරිච්ඡේදයක් අතරතුර. ඔව් කාල පරිච්ඡේදයක් අතරතුර වගේ අදහසක්. අතරතුර කියන අදහස තමයි තියෙන්නේ ඔකේ. තුල කියන එකත් හරි. නමුත් අර තුල කියන්නේ in කියන එකත් අපිට හිතෙනවනේ. ඒ in කියන අදහස නෙමෙයි නිකන් කාල පරිච්ඡේදයක් ඇතුළත කියන වගේ අදහසක්. during. for කියලා කියන්නේ for සඳහා. ඔව් for කියලා කියන්නේ සඳහා එහෙම නැත්නම් වෙනුවෙන් කියන වගේ අදහසක්. සඳහා එහෙම නැත්නම් වෙනුවෙන් කියන අදහසක්. next one against. නැවතත් against කියලා කියන්නේ නෑ. again කියලා වචනයක් තියෙනවා again. ඒ again කියන්නේ නැවත. ඒක preposition එකක් නෙමෙයි. මෙතන තියෙන්නේ again නෙමෙයි against කියලා. against කියලා කියන්නේ විරුද්ධව කියන්නේ. විරුද්ධව කියන්නේ against. next one is since. since කියලා කියන්නේ සිට. since කියලා කියන්නේ සිට කියන්නේ. right. 2005 සිට since 2005. right. I started going to school since 2005. මම 2005 සිට පාසලට යන්න පටන් ගත්තා. right. I started learning English since 2018. මම 2018 සිට ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා. since කියලා කියන්නේ පුතේ සිට කියන්නේ. The next preposition is until. What's the meaning of until? Turu. Until කියලා කියන්නේ පුතේ තුරු තෙක් කියන අදහස. තුරු එහෙම නැත්නම් තෙක් කියන අදහස. හැබැයි මතක තියාගන්න ඔය වගේම තවත් preposition එකක් තියෙනවා till කියලා. ඒ තේරුම තුරු තෙක්. හරි? until කියන එකත් තේරුම එහෙමමයි තුරු තෙක් කියන එකමයි. නමුත් until කියලා ලියන්නේ until විතරයි. අර till කියද්දි double l එනවා සමහරු ඒ පුරුද්දට until කියද්දි double l ලියන්නේ. until කියන්නේ double l නෙමෙයි එක l එකයි ටියුට් එක හොඳට බලන්න දාලා තියෙනවා. හරි මේ දෙකේම තේරුම තමයි තුරු තෙක්. හරි මම
හවස 6 වෙනතෙක් වැඩ කරා. මම හවස 6 වෙනතෙක් වැඩ කරා. I worked I worked until 5 p.m. I worked until 5 p.m. තෙක් කියන දාසින්. right? තුරු කියන දාසුත් ගන්න පුළුවන්. මම 3 වෙනතුරු රැඳී සිටියා. I waited till 3 o'clock. then I waited until 3 o'clock. තුරු තෙක් කියන දාසින්. ඊට පස්සේ ඊළඟ එක towards කියලා කියන්නේ Deserter. deserter. Yes, the singular meaning is deserter. Towards කියන්නේ deserter. right. මතක තියාගන්න එහෙනම් upon කියන්නේ උඩ මත වගේ අදහසක් ගන්න පුළුවන් මතු පිට වගේ අදහසක්. during කියලා කියන්නේ කාල පරිච්ඡේදයක් ඇතුළත වගේ කියන්නේ. for කියලා කියන්නේ සඳහා වෙනුවෙන්. against කියලා කියන්නේ පුතේ විරුද්ධව කියන්නේ. හරි. අපිට වාක්‍යයක් ගන්න පුළුවන් වුණනම් මෙහෙම මට විරුද්ධව කේලම් කියන්න එපා. මට විරුද්ධව කේලම් කියන්න එපා. don't tell me sneaks against me. කේලම් වලට කියන්නේ sneaks කියලා. හරි. don't tell me sneaks against me. හරි. මට විරුද්ධව වැඩ කරන්න එපා. don't work against me. right. උඩ against කියලා කියන්නේ විරුද්ධව. since කියලා කියන්නේ සිත කියන්නේ. until කියලා කියන්නේ තුරු තෙක් කියන්නේ. towards කියන්නේ දෙසට. right. අපි ගමු වාක්‍ය ටික. there is an extra word. right. එක extra word එකක් තියෙනවා. our teacher will give us the science. අනේ ඒක වැරද්දක් වෙලා තියෙනවා. මේ until කියලා වචනයක් එතන දෙන්නේ නැහැ. වැරදි ඒක කපා ගන්න. our teacher will give us the science test. අපේ ගුරුවරයා අපට මේ විද්‍යා විභාගය ලබා දෙවි පවත්වාවි කියන අදහස next week ඊළඟ සතිය තුල කියලා යොතන කියන්න ඕනේ. ඒකට දීලා තිනවා during කියලා. මම කියවර කාල පරිච්ඡේදයක් තුල ඇතුළත කියන අදහස. next week කියන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක් ඒක ඇතුළත. කියන්නේ during next week කියලා කියන්නේ. right. අපි ගන්නවා next one ඊළඟ එක. Mary's father මේරිගේ තාත්තා has been working වැඩ කරමින් ඉඳලා තියෙනවා in Dubai වල 2000 කියලා තියෙනවා. 2000 since yes 2000 සිට වැඩ කරමින් ඉඳලා තියෙනවා කියලා අපි කියන්න ඕනේ. answer for the second one is since. mic off කරගන්න. since. right. next one. I spoke. මම කතා කෙරුවා. ඉස්සරක් තියෙනවා the unfair decision. unfair decision කියලා කියන්නේ පුතේ මොකද්ද? අසාධාරණ තීරණය. හරි. fair කියන්නේ සාධාරණ. unfair කියලා කියන්නේ අසාධාරණ. අසාධාරණ තීරණය decision take by my friends. මගේ යාළුවෝ ගන්න. කතා කරුවා මගේ යාළුවෝ ගන්න අසාධාරණ තීරණය. against විරුද්ධව කියලා කියන්න ඕනේ. I spoke against. ඔය ප්‍රිපොසිෂන්ස් වල තේරුම් කටපාඩම් කරලා තියාගන්න. තේරුම් ටික දන්නවනම් ඉස්තම් පුරවන්න පුළුවන්. fourth one, we all have to take responsibility. අපි හැමෝටම we all කියලා කියන්නේ අපි හැමෝටම කියන්නේ we all have to අපි හැමෝටම සිද්ධ වෙනවා. have to කියලා කියන පුතේ සිද්ධ වෙනවා කියන්නේ take ගන්න responsibility වගකීම් of our lives අපේ ජීවිතවල. අපි හැමෝටම ගන්න වෙනවලු වගකීම් අපේ ජීවිතවල ourselves for yes ඒ කියන්නේ අතන ගන්න වෙන්නේ අපේ ජීවිතවල වගකීම් අපිටම ගන්න වෙනවා. අපි වෙනුවෙන්ම අපිටම ගන්න වෙනවා කියලා යොදන අදහස් වෙන. එතකොට for ourselves කියලා ගන්න. for කියන වචනේ ගන්න වෙන්නේ. right. we all have to take responsibility of our lives for ourselves. එක පොඩ්ඩක් අමාරුයි වගේ හිතනොත් එහෙම විභාගේ ඒක ඉතුරු කරලා අනිත් ඒවා ලියන්න. පස්සේ අවසානට එන්නේ ඒක. right. අපි ගන්නවා පස්වෙනි එක. suddenly හදිසියෙම he ran ඔහු දිව්වා the cliff and jumped into the sea. right. මොකක්ද එතන ගන්න වෙන්නේ? suddenly he ran Towards. ගැලපෙන්නේ එතන මොකද්ද? towards කියන වචනේ තමයි ගැලපෙන්නේ. හරි. Towards. වචනේ තමයි ගැලපෙන්නේ. ඒ කියන්නේ මේ suddenly හදිසියෙම he ran ඔහු දිව්වා towards දෙසට the cliff
cliff කියලා කියන්නේ ප්‍රපාතය කියන්නේ. cliff කියලා කියන්නේ ප්‍රපාතය. හරි ප්‍රපාතයේ දෙසට දිව්වා and සහ jumped into the sea. මොහොතට පැන්නා. නම් he ran towards කියන වචනේ ගැලපෙන්නේ. towards කියන වචනේ ගැලපෙන්නේ. ඕකේ ඔය the cliff කියද්දී t අපර කැපිටල් වෙලා තියෙන එක වැරදි. වාක්‍යය මත කැපිටල් වෙන්න බෑ. right. Sixth one, හයවෙනි එක. Our teacher asked us not to start. අපේ ගුරුවරයා අපෙන් ඉල්ලා සිටියා. until Our teacher asked us අපෙන් ඉල්ලා සිටියා not to start. පටන් ගන්න එපා කියලා. Our project අපේ project එක tomorrow. until Yes. Oh, හෙට හෙට වෙන්න කලින් දැන් හෙට වෙනතුරු project එක පටන් ගන්න එපා කියලා ගුරුවරයා ඉල්ලනවා. නම් until කියන වචනේ ගැලපෙන්නේ. until කියන වචනේ ගැලපෙන්නේ. until until. එතකොට මොකද්ද extra preposition එක උතන තිබ්බේ? upon නේ. upon කියන preposition එක ගැලපෙන්නේ නැහැ කොහොමද? right. එහෙනම් මෙන්න ඉස්තෙන් පහට මේ ආකාරයෙන් එන්න ඕනේ. marks දාගන්න ලකුණු 5ක් ලැබෙනවා. ලකුණු 5න් 5ම ගන්න අය අත උස්සන්න බලන්න. raise your hand. right. very good. හොඳයි. අපි ගන්නවා පුතා ටෙස්ට් 3 එක. මේ එන්න පුළුවන් 10 වසර එන්න පුළුවන් ප්‍රශ්නයි මේ තියෙන්නේ. හරි. එන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ මේ 10 වසරේ ටර්ම් ටෙස්ට් එකට O level paper එකේ තුන්වෙනි ප්‍රශ්නයම. ගොඩක් වෙලාවට picture description එකක් එන්නේ. හරි. එක එක විදිහට එනවා. අපි 11 වසරට ගිහුවාම 2015 ඉඳන් 20 වෙනකම් papers ටික අරගෙන එක ළඟ ප්‍රශ්න කතා කරනවා 2015 ඉඳන් 20 වෙනකම් ආපු පළවෙනි ප්‍රශ්නේ කතා කරන එක ළඟ 2015 ඉඳන් 20 වෙනකම් ආපු සියලුම papers වල දෙවෙනි ප්‍රශ්නේ එක ළඟ කතා කරනවා ඊට පස්සේ 2015 ඉඳන් 20 වෙනකම් ආපු තුන්වෙනි ප්‍රශ්නේ එක ළඟ කතා කරනවා මේ දවස්වල වලගේ අයියලා අක්කලා 11 වසරේ ඉන්න ඇත්ත එක්ක එහෙමයි සාකච්ඡා කරගෙන යන්නේ ඒක පුතාට ලොකු අවබෝධයක් එනවා 2015 ඉඳන් 20 වෙනකම් ආපු පළවෙනි ප්‍රශ්නේ එක තැන එතකොට ඒ ප්‍රශ්න වල පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. එකම දේ තමයි විවිධ ආකාර වලට අහලා තියෙන්නේ. දැන් 2015 ඉඳන් 20 වෙනකම් ගන්න තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම එක එක picture description වලින් ඇවිල්ලා තියෙන්නේ. එක එක අවුරුදු වල එක එක විදිහට picture description ඇවිල්ලා තියෙනවා. සමහර අවුරුදු වල සම්පූර්ණ පින්තූරයක් දීලා විස්තර කරන්න දීලා තියෙනවා. හරි. තව සමහර අවුරුදු වල පින්තූරයක් දීලා ඡේදයක් ඇටින් තියෙනවා හිස්තැන් එක්ක. අදාළ වචන දාන්න බලන්න. තවත් තියෙනවා සමහර අවුරුදු වල පොඩි පින්තූර පහක් දීලා එක වාක්‍යයක ගානේ ලියන්න. තවත් සමහර අවුරුදු වල දීලා තියෙනවා මේ පික්චර් එකක් දීලා යටින් ඡේදයක් දෙනවා හිස්තැන් එක්ක. තව එහා පැත්තේ කොටුවක් ඇතුලේ වචන ටික තියෙනවා. ඒ වචන ටික තෝරලා ලියන්න. අන්න ඒ වගේ අපි අවුරුදු 5ක 6ක papers අරන් බලපුවම අපිට picture description එකක් O level exam එකේ එන්න පුළුවන් සියලුම ආකාර හම්බ වෙනවා. හැම ආකාරයක්ම හම්බ වෙනවා. අපි එකතැන මේ ටික ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔයාලට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ පාර O level exam එකේ මොන විදිහට picture description එක ආවත් ඔයා දන්නවා බේස් ඔයා ලෑස්ති වෙලා යන්නේ කොහොමද උත්තර ලියන්නේ කියලා. තේරුණාද? අපි ඉස්සරහට papers analyze කරනවා එහෙම. ඕනෑම exam එකක එහෙම ප්‍රශ්න අරගෙන එකතැන ස්ටඩි කරපුවාම අවුරුදු ගණනාවක ප්‍රශ්න එකතැන ස්ටඩි කරපුවාම ඕනෑම exam එක මම කියන ඕනෑම විෂයයක ඔයාලට හොඳ ලකුණක් ගන්න පුළුවන්. වැඩිපුරම ලකුණු ගන්න යන්නේ එහෙම papers වලට උත්තර ලියන අය. A level වල මම දන්නවනේ ළමයි. දැන් මගේ A level class එකේ මම ওই දේවල් කරනවා. හරි? දැන් දන්නවනේ මම කොහොමද A level පන්ති කරන්න ඉස්සර ඉඳන් මම පන්ති කරේ. හරි A level ළමයි තමයි උගන්වන්නේ. O level paper එක 100 ගුණයක් අමාරු. A level general english paper එක. ඒ ළමයි ප්‍රැක්ටිස් කරන්නේ එහෙම. හරි? ඔයාට මම මේ ටෙක්නික්ස් ඔක්කොම O level කාලෙදිම කියලා දෙනවා. ඒ මම පාවිච්චි කරන එක්සෑම් එකට ඒ ළමයිව ප්‍රැක්ටිස් කරන මේ ටෙක්නික්ස් ඔක්කොම O level කාලෙදිම කියලා දෙනවා. ඒත් ඔයා දැම්ම මේවා ඉගෙනගෙන O level paper එකට ඒ විදිහට ලියනවා. ඒකට ඔයාලට හොඳ රිසල්ට් එක අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. හරි. අපි ගමු ටෙස්ට් 3 එක. Study the picture and fill in the blanks in the text given below. හරි පින්තූරය අධ්‍යයනය කරන්න කියනවා. ඒ වගේම හිස්තැන් පුරවන්න කියනවා. දීලා තියෙන ටෙක්ස්ට් එකේ use only one word in the each blank. සෑම හිස්තැනකම එක වචනයයි පාවිච්චි කරන්න තියෙන්නේ. මෙන්න පුතා මේ විදිහට O level exam එකේ එන්න පුළුවන්. ඡේදය දීලා තියෙනවා. හරි? පින්තූරය දීලා තියෙනවා. paragraph එකක් දීලා තියෙනවා මේ විදිහට හිස්තැන් සහිතව. ඔයා මේක බලලා ඔයාට හිතෙන වචන ලියන්නයි තියෙන්නේ. සමහර අවුරුදු වල මේක ලේසි කරන්න ඕන නිසා පින්තූරෙත් දීලා මෙහෙම හිස්තැන් සහිතව දීලා වචන ටිකකුත් දෙනවා.
අදාළ වචනේ තෝරලා ලියන්න තියෙන්නේ. ඒක හරිම ලේසි. හරිම ලේසි. හරි. බලමු. මෙන්න picture එක. හරි. You can see the picture clearly. Right? In the tute you can see the picture clearly. ඊට පින්තූරය පැහැදිලි tute එකේ දාලා තියෙනවා. උත්තර ලිව්වද මේකට? Did you write down answers? yes sir Yes sir. yes sir Okay, we can discuss then. එහෙනම් අපි සාකච්ඡා කරමු test 3 එක. හරි. O level exam එකේ test 3 එක වශයෙන් තමයි ඉන්නේ first paper එකේ. තුන්වෙනි ප්‍රශ්නේ වශයෙන්. හරි. දැන් මේ 10 වසරේ තුන්වෙනි වාර විභාගයට සාමාන්‍යයෙන් අර O level 11 වසරේ මේ පළවෙනි වාරේ කරන දේවල් දාලා තියෙනවා. හරි. මේ term test එකේ වුණත් 10 වසරේ තුන්වෙනි වාරේ කියන්නේ ඉතින් අර paper හදන්නේ ඔයා දැන් 11 වසරේ වගේ කියලා හිතලා. චුට්ටක් ඒ අර 11 වසරේ මට්ටමට එනවා. ටික ටික පුරුදු කරනවා. right අපි බලමු මේක. මෙන්න දීලා තියෙනවා මෙහෙම. This is a picture of a village. මේ තියෙන්නේ ගම්මානයක පින්තූරයක්, ගමක පින්තූරයක් මේක. There is a big තියෙනවා විශාල මොකක්ද? Cashew. ඈ? Tree. tree Yes, we can take the word for the first one is tree. There is a big tree කියලා ලියන්න ඕන. And සහ it has a ඒකට තියෙනවා a lot of ගොඩාක් cashew nut තව චුට්ටක් ඉස්සරහට Leaves. යමු. ඊට පස්සේ හිස්තන is also in it. ඒකේ ඉන්නවලු. තුන්වෙනි ස්ථානේ. එතකොට මේ ගොඩක් තියෙන එක තමයි මේ කවුරු හරි කෙනෙක් ඉන්නේ. ගොඩක් එතකොට තියෙන්නේ මොනවද? මොනවද තියෙන්නේ? There is a big tree and it has ගහට තියෙන්නේ ගොඩක් මොනවද? Leaves. මේ ඉන්නවා කියලා කියනවනේ මේ කුරුල්ලෙක් ඉන්නේ අත්තක. අතු වලට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? අත්ත Branch, කියන්නේ branches, The plural branches. word is branches. අතු. හරි. අතු වලට Sir, කියන්නේ කඩුනේ branches. සර් කඩුනේ සර් තියෙන්නේ ගහේ. මොකද්ද? කඩුනේ සර් ගහේ තියෙන්නේ. අජු තමයි ගහේ තියෙන්නේ. නමුත් මේ තුන්වෙනි වාක්‍ය බලන්න මෙතන තුන්වෙනි ස්ථන එතන තියෙනවනේ මේ is also in it කියලා. ඒ වගේම ඒකේ ඉන්නවා කියලා ඒ කියන්නේ. keyword එක ඔව්. එතකොට කුරුල්ලෙක් ඒ වගේම ඒකේ ඉන්නවා. අජු වල කුරුල්ලෙක් ඉන්න බෑනේ. හරි. මෙතන මේ අතු ගැන කියනවා. ඒ අතු ගැන කියද්දී a bird is also in it කියලා තමයි ගැලපෙන්නේ. තේරුණාද? තුන්වෙනි වාක්‍යයත් කියවලා චුට්ටක් බලන්න වැඩිපුර එතකොට මොනවද මේ there is a big tree and it has a lot of cashew කියලා එහෙම කියන්න බෑ branches කියලා ගන්න ඕනේ ඊට පස්සේ තුන්වෙනි ස්ටෑන්ඩ් එක කියනවා The branches display කරනවා. a bird is also in it කුරුල්ලෙකුත් ඒකේ ඉන්නවා හරි කුරුල්ලෙක් ඒකේ ඉන්නවා කියලා කියන්නේ branch කියන වචනේ හිතන්න අර කලින් එකට ගැලපෙන්නේ හරි a bird is also in it මේ කුරුල්ලෙකුත් පේන්නේ ඉන්නවනේ Sir, ඔව් අතුවට කියන එක කොට display කරනවා. branches branches Thank you. branches right so කියන්න පුළුවන් there is a big tree and it has a lot of branches a bird is also in it there are two දෙන්නෙක් හවුද there are Boys. two Boys. yes පිරිමි ළමයි කියලා ගන්න ඕනේ නම් fourth one is boys there are two boys හරි there are two boys and a කියලා කියනවා Girl. Girl. girl girl නේද and a girl කියලා ගන්න ඕනේ පස්වෙනි එකට girl there are two boys and a girl one of the boys අනේ එතන වැරද්දක් වෙලා තියෙනවා one of the boy කියන්නේ කිසිම අවස්ථාවක boys කියලා s එකක් එනවා ඒක ලියා ගන්න one of the boy කියලා ඔකේ ටයිප් වෙලා තියෙනවා one of the boys ඊට පස්සේ is කියලා කියන්නේ හරි එක one of the boys is on a tree දෙන්නමයි දෙන්නගෙන් එක්කෙනෙක් මත කියලා තියෙනවා Tree. on a tree කෙනාට වඩා හැබැයි කෙලින්ම ගහක අත්තක් උඩ ඉන්නේ ඒක නිසා වඩා ඉගෙන ගත්තනම් one of the boys is on a branch දෙවෙනි එකේ branches කියලා ගත්තා හයවෙනි එකට ගන්න පුතා branch කියලා හරි අත්තක් උඩ ඉන්නේ මුළු ගහේම නෙමෙයි අත්තක් උඩ එක වචනයෙන් ලියන්නත් පුළුවන් හරි මේක දීලා තියෙනනේ ප්‍රශ්නයම මෙහෙම මේ
use only one word කියලා මේ ඊළම තියෙනවා. ඒක වචන දෙකක් බෑ. එක වචනයක ලියන්න ඕනේ. හරි? ලියන්නේ one of the boys is on a branch. They are trying to make ඔවුන් උත්සාහ කරමින් ඉන්නවා හදන්න ඔන්චිල්ලාව. ඔන්චිල්ලාවක්. ඔන්චිල්ලාවට ඉංග්‍රීසි වලින් කියන වචනේ දැනගෙන ඉන්න ඕනේ මොකද්ද? Swing. Swing. swing 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 ලියන්න swing ඔන්චිල්ලාව. right පොඩ්ඩක් ආයෙ explain කරන්න. මොකද්ද? පොඩ්ඩක් ආයෙ explain කරන්න සර් එක. swing they are trying to make a swing ඔවුන් උත්සාහ කරමින් ඉන්නවා ඔන්චිල්ලාවක් හදන්න. ඊට පස්සේ කියනවා there are two small කුඩා කියනවා කුඩා මොනවද ගන්න වෙන්නේ. there are two මොනවා හරි දේවල් දෙකක් ගැන ඒ කියන්නේ there are two මොනවද තියෙන small houses නේ ගැලපෙන්නේ. houses oh there are two small houses. right homes කියලා එහෙම ගන්න එපා houses කියලා ගන්න. there are two houses. there are two small houses. two are flying over. පියාඹුවෙන් ඉන්නවා. පියාඹුවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බටර්ෆ්ලයි. Butterfly. ඔව් කුරුල්ලෝ හරි සමනල්ලෝ හරි එහෙම මොනවා හරි වෙනවනේ. ආවනේ මේ මල් ගාව බලන්නකෝ. අර ගහ යට මල් ගස් වර්ගයක් තියෙන එතන සමනල්ලෝ දෙන්නෙක් ඉන්නවා. එහෙනම් two butterflies are flying. Butterflies BUTTERFLIES හරි FLIES butterflies කියලා හරියට ලියන්න BUTTERFLIES. There are two small houses. Two butterflies are flying over some Flowers. over here in කියන අදහස over some මොනවද? ෆ්ලවර්ස්. Flowers. Flowers. ගන්න පුළුවන් මොනවා flowers කියලා. හැබැයි flower plants කියලා ගන්න එහෙම බෑ වචන දෙකක් වෙනවනේ. ඕනනම් ඉතින් plants කියලා ගන්නත් පුළුවන්. හරි? නමුත් වඩාත් හොඳයි මල් වලට උඩින් ඉන්නේ කෙලින්ම flowers කියන වචනේ ගත්තා. right? Two butterflies are flying over some flowers. right? ලකුණු 10ක් ලැබෙනවා. හරි එතන දාලා නැහැ 10 marks එක කීයද කියලා. 10 marks වලින් ඔයාගේ කීයද කියලා දාන්න. ලකුණු දාගන්න. 10න් නිවැරදිව ලියපුවා තෝසන්. right. අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් O level exam එකේ මේ වගේ එකක්. හරි? සමහරට ඔයාලට මෙහෙම දෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ පින්තූරයක් විස්තර කරන්න දෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් තවත් ලේසි කරන්න ඕන නම් පේපර් එක ලේසි කරන්න ඕන කියලා විභාග දෙපාර්තමේන්තුවට හිතෙනවා නම් එයාලා මෙහෙම පිච් එකක් දීලා හිස්ටන් ටිකක් දීලා වචන වගේකුත් දෙනවා තෝරලා ලියන්න. Excuse me sir. yes කියන පුතා. sir අර පල්ලෙහා ෆොටෝ ඒ ෆොටෝ එකේ පල්ලෙහා තව බට් මේ සමනලෙක් ඉන්නවද? සමනල 3 දෙනෙක් ඉන්නවා. එහෙමද? අර ඔන්චිල්ලාව යටට වෙන්නද? ඒ පැත්තෙම කෙරෝලේ sir. පල්ලෙහා. ඔන්චිල්ලාව යටත් ඉන්නවා සර් එකේ. ඕනේ 4 දිනක් විතර ඉන්නවා නේද එතකොට? ඔව් sir. ගැටලුවක් තියෙනවා. එතකොට එතන අර 2 කියලා ගන්න වෙන එකක් නෑ නේද? ඉතින් කොහොම තමයි ප්‍රශ්නේ නම් දීලා තියෙන්නේ. two butterflies. එහෙනම් ඒක හදා ගන්න 2 නෙමෙයි 4 කියලා. නේද? පුතලා ඒක එහෙම නම් හදා ගන්න. මෙතන 2 නැතුව 4 දාගන්න. 4. එතන ගැලපෙන්නේ ওই butterflies කියන වචනේම තමයි වෙන එකක් ගන්න නෑනේ. වෙන එකකින් පියාඹමින් ඉන්න වෙන කවුරුත් නෑනේ. මිනිස්සුන්ට පියාඹන්න බෑනේ. ළමයි පියාඹනවා කියලාවත් ගස් ගෙවල් පියාඹනවා කියලාවත් ගන්න බෑනේ නේ. කුරුල්ලෝ එහෙම නැත්නම් සමනල්ලෝ. හරි. ඒක නිසා එතන 2 වෙනස් කරගන්න පුතාලා 4 කියලායි. right. අපි ගන්නවා test 4. We are coming to the next activity test 4 page number 5. පිටු අංක 5. මට කියන්නේ did you write down answers for this one? මේකට උත්තර ලිව්වද? yes sir. right. ඒක ලකුණු 5ක් ලැබෙන ප්‍රශ්නයක් ඒකත්. හරි. එහෙනම් ඒකත් අපි සාකච්ඡා කරමු ඉක්මනින්. මේවා පන්තියේ ලියන්න මම වෙලාව දෙන්නේ නැහැ. මොකද ගෙදරින්දී ඕන තරම් කාලේ පුතාලට තියෙනවා. නිදහසේ ලියන්න. නැත්නම් මේවට විනාඩි 5 10 හරි දැන් ලියන්න පස්වෙනි ප්‍රශ්නේ.
දැන් ලියන්න දෙන්නේ ප්‍රශ්නේ කියා පන්තියේ වෙලාව දෙන්න කිව්වොත් එහෙම උගන්වන්න තියෙන කාලය මට චුට්ටක් සීමා සහිත වෙනවා. හරි? ඒ නිසා නිදහසේ ගෙදරින් උත්තර ලියන්න පන්තියේදී සාකච්ඡා කරමු. පන්තියේදී සාකච්ඡා කරමු. හැබැයි O level exam එක ලඟ වෙලා O level exam එක ලඟ වෙලා නැත්නම් past papers එහෙම කතා කරද්දි online class එකක්ම කරන්න උනොත් එහෙම online ම කරගෙන යන්න උනොත් එහෙම වෙලාව දීලා කැමරා ඔන් කරගන්න කියලා එහෙම වැඩ පිළිවෙලක් යොදන්න වෙනවා. හරි? දැන් time management එක හදලා දෙන්න එපේ. එක ප්‍රශ්නයකට පැය භාගයක් අරන් හරියන්නේ නැහැ. ප්‍රශ්නයක් දුන්නා වෙලාවත් එක්ක හරියට විනාඩි 5යි 10යි දුන්නා ඒ කාලය ඇතුළත ලියන්න. එහෙම දෙයක් කරන්න වෙනවා. හරි? physical classes පටන් ගත්තාම නම් කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට මේ මොනවද පන්තියේ වල පේපර් එකේ දාන්න දුන්නා එවලෙන් උත්තර ලියන්න පුළුවන්. නමුත් online class එක එහෙම චුට්ටක් කරන්න අපහසු නිසා මේ online class එකේ කෙලින්ම ප්‍රශ්නෙන් ප්‍රශ්න දෙනවා වෙලාවත් එක්ක. හරි. ඒ වගේම මට ලොකු ඉල්ලීමක් ලැබිලා තිනවා මේ දිගටම online කරන්න කියලා 10 වසරේ පන්තිය physical classes අනිවාර්යෙන් පටන් ගන්නවා විදුල එකේ කවදා හරි පටන් ගත්ත දවසක ඊට අමතරව මේ class එකම online කරන්න කියලා. අපි බලමු දිගටම. හරි? කොහොමද physical class එක පටන් ගන්නවා. හරි? විදුල එකේ. දුර ඈත පළාත්වල මම හිතන්නේ ළමයි සම්බන්ධ වෙනවා. හරි? අපේ class එකට ඉතින් ඒක නිසා බලමු සර්ගේ වෙලාවත් එක්ක උදව්වක් වශයෙන් එහෙම මොනවා හරි දෙයක් කරන්න පුළුවන් වෙලාවක් විපුත් කරලා දෙන්න. හරි. අපි ගමු test 4 එක. Make the complaints with the suggestions. හරි. යා කරන්න කියනවා complaints කියලා කියන්නේ පැමිණිලි. හරි. with the suggestions. පැමිණිලි යා කරන්න කියනවා යෝජනාත් එක්ක. උදේ complaints කියලා කියන්නේ පැමිණිලි, suggestions කියලා කියන්නේ යෝජනා. Write the correct letter in the blanks. ලියන්න කියනවා නිවැරදි අකුර මේ ස්ථානයේ. The first one is done for you කියලා තියෙනවා. හැබැයි පළවෙනි එක නම් උත්තරේ දීලා නැහැ. right. අපි බලමු මේකේ මේ දීලා තියෙන complaints ටික මොනවද කියලා. එකේ ඉඳන් 6 වෙනකම් දීලා තියෙන්නේ. පළවෙනි එක the amber light is on. amber light කියලා කියන්නේ මොකද්ද? කහ පාට ලයිට් එක. කහ පාටට හුරු ලයිට් එක පත්තු වෙලා. ඔයා ඔය මේ ටවුන් එකේ එහෙම යද්දි තියෙන්නේ කලර් ලයිට්ස්. හරි? මේන් රෝඩ් වල දාලා තියෙන කලර් ලයිට්ස් රෙඩ් එක තියෙනවා. ඒ වගේම මේ ඔය ඇම්බර් ලයිට් කියලා කියන කහ පාට හුරු ලයිට් එක තියෙනවා. අනිත් එක ග්‍රීන් කලර් තියෙනවා. සාමාන්‍යයෙන් ග්‍රීන් කලර් එක තියදී අපිට යන්න පුළුවන්. වාහනයක් ඩ්‍රයිව් කරනවා නම් යන්න පුළුවන්. හරි? ඔයා කහිර පයින් ඉන්නවා නම් ග්‍රීන් තියෙනවා නම් කහිර පයින් පුළුවන්. හරි? ඔය පටල ගන්න එපා ඈ. රතු පාට තියෙද්දි එහෙම වාහනයක් කෙලින්ම යන්නේ නැහැ. මිනිස්සුත් යට කරගෙන යනොත් යන්න වෙන්නේ. හරි? කහිර පයින්දී අර ඔය හොරන බස් ස්ටෑන්ඩ් එකයි ඔය මම දැකලා තියෙනවා අතන මේ තියෙනවා කලර් ලයිට් එකක් දාලා. හරි? සමහර රතු පාට තියෙද්දිත් යනවා. හරි? එහෙම යන්න බෑ ඒවා දැනගන්න ඕන. හරි? ඒ වගේ මේ රෙඩ් එක තියෙනවා නම් නවතින්න ඕන. රෙඩ් කලර් ලයිට්. හරි? ඒත් ග්‍රීන් කලර් තියෙනවා නම් යන්න පුළුවන්. හරි? ඒ වගේ මේ ඇම්බර් ලයිට් කියලා කියන්නේ යන්න ලෑස්ති වෙන්න කියලා. රෙඩි කියන එක දෙන්නේ. රෙඩි කියන සිග්නල්. ලෑස්ති වෙන්න යන්න. අන්න ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් නවත්තන්න ලෑස්ති. හරි. ඒ වගේ the amber light is on කියලා කියන්නේ කහ පාට ලයිට් එක පත්තු වෙනවා. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙනවා the staircase is wet. staircase කියලා කියන්නේ පඩිපෙළ. හරි? staircase කියලා කියන්නේ පඩිපෙළ is wet. wet කියලා කියන්නේ තෙත වෙලා. මොනවා හරි වතුර හරි මොනවා හරි වැටිලා කියන්නේ. තෙත් කියන ගතිය. wet. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා my pair of shoes is very tight. right? මගේ සපත්තු ජෝඩුව is very tight. tight කියලා කියන්නේ ඉරයි කියලා කියන්නේ. ඉරයි. It's sweet in here. Number 4, it's sweet in here. Sweet in කියලා කියන්නේ දාඩිය දානවා. It's sweet in here. මෙතන දාඩිය දානවා. Here කියන්නේ මෙතන. It's sweet in here. මෙතන දාඩිය දානවා. පස්වෙනි එක this blue paint is too dark. මේ නිල් පාට tint එක too dark. ගොඩාක් අඳුරුයි. dark කියලා කියන අඳුරුයි. හරි? හයවෙනි එක I can't see properly with my spectacles now. I can't see. මට පේන්නේ නැහැ කියලා කියන්නේ මට බලන්න බෑ properly නිසියාකාරව බලන්න බෑ කියනවා with my spectacles. මගේ කණ්ණාඩි වලින් හරි now දැන් හරි බලමු මෙන්න මේ චෝදනාවලට ගැළපෙන යෝජනා මොනවද කියලා තෝරන්න. උදා මෙන්න යට යෝජනා ටික දාලා තියෙනවා. පළවෙනි යෝජනාව තියෙනවා A කියලා mind your steps. mind your steps. ඉවරවලට අවධානය දෙන්න. mind කියලා කියන්නේ මනස කියන්නේ ඒ වගේම තමයි mind කියලා කියනවා කල්පනාවෙන් කියන්න. mind your steps කල්පනාවෙන් අඩිය තියන්න.
step කියලා කියන්නේ අඩිය කියන්නේ. පියවර කියන්නේ. හරි? steps කියලා කියනවා. එතන නම් අඩිය කියන අදහස. කල්පනාවෙන් අඩිය තියනවා කියලා ඉවෙ කියන්නේ. add some white සුදු පාට ටිකක් එකතු කරන්න. add කියලා කියන්නේ එකතු කරන්න. some white සුදු පාටයක් එකතු කරන්න. C කියනවා switch on the fan. fan එක දාන්න. ෆෑන් එක ඔන් කරන්න. ඔව්. D now stop the vehicle. then වාහනේ වාහනේ නවත්තන්න. නවත්තන්න. get the lenses changed, right? අර ලේන්සස් දෙක මාරු කාච කරගන්න. මාරු කරගන්න. lenses තියෙනවනේ කාච. අනේ කාච මාරු කරන්න කියලා කියන්නේ. get the lenses changed. F එක දීලා තිනවා I want a new one. මට මට ඕනේ අලුත් එකක් අවශ්‍යයි. right මට අවශ්‍යයි අලුත් එකක්. right පුතාලා මට කියන්න මෙන්න මේ චෝදනාව වලට ගැලපෙන යෝජනා ටික ඔයා. පළවෙනි එක the amber light is on. කහ පාට උරු light එක පත් වෙලා කියලා කියන්නේ. Now stop the vehicle. D The answer for the first one is D. Right? D. D එකයි එන්නේ. ඒ කියන්නේ now stop the vehicle. දැන් වාහනේ නවත්තන්න. Number 2, the staircase is wet. Right? A. Staircase එක පඩිපෙළ එක් වෙලා. මොකක්ද එන්නේ? A A. Second one, answer is A. A කියලා කියන්නේ මොකක්ද? Mind your steps. කල්පනාවෙන් අඩිය තියන්න. ඊළඟ එක අපි ගන්නවා තුන්වෙනි එක. My pair of shoes is very tight. මගේ සපත්තු F. හොඳට කියලා. F Yes, answer for the third one is F. Right? F එකේ දලා තියෙන්නේ I want a new one. මට අලුත් එකක් අවශ්‍යයි. ඊළඟ එක අපි ගන්නවා this blue paint is too dark. මේ නිල් පාට ගොඩාක් අඳුරුයි. ඔව්. C ඔව් sorry. තව එකක් තියෙනවානේ. හතරවෙනි එක. It's sweet in here. මෙතන දාඩිය දානවා. It's sweet in here. මොකද එන්නේ? C හතරවෙනි එක switch on the fan. Switch on the fan. පස්වෙනි එක this blue paint is too dark. මේ නිල් පාට ගොඩක් අඳුරුයි. B Answer for the fifth one is B. ඒ කියලා කියන්නේ add some white සුදු පාටයක් එකතු කරන්න. The last one I can't see properly with my spectacles now. My කණ්ණාඩි වලින් මට දැන් නිසියාකාරව පේන්නේ. Yes. Answer for the sixth one is E. E කියලා කියන්නේ get the lenses changed. Right? කාච මාරු කරගන්න කියලා කියන්නේ. Right. ඒකට ලකුණු 6ක් ඔයාලට ලැබෙනවා. 5 marks නෙමෙයි ඉස්සෙන් 6ක් මේක අපි දැන් ෆිල් කරන්නේ. බලන්න ලකුණු 6න් කීයද කියලා දාන්න. ලකුණු 6න් කීයද කියලා දාන්න. මේවා 10 වසර තුන්වෙනි වාර විභාගෙට මේක පුළුවන් මේවාමයි මේ දීලා තියෙන්නේ. excuse me sir. Yes කියන්න පුතා. දෙවනි වාක්‍යයේ හයවෙනි වාක්‍යයේ අමාරු වචන ටික ආපහු කියන්නකෝ සර් ශබ්ද කරන විදිහත් දෙවෙනි එක්ක. වාක්‍යයේ තියෙන staircase කියලා කියන්නේ පුතේ පඩිපෙළ. wet කියලා කියන්නේ තෙතයි. staircase කියලා කියන්නේ පඩිපෙළ. wet කියලා කියන්නේ තෙතයි. හයවෙනි එක I can't see. මට බලන්න බෑ properly කියලා කියන්නේ නිසි ආකාරව with my spectacles now. මගේ දැන් කණ්ණාඩි වලින්. messages වගේක් එවලා තියෙනවා continue this class online class එක දිගටම කරගෙන යන්න නවත්තන්න එපා කියලා. අනේ sir online class නවත්තන්න නම් එපා. මම දන්නේ කොරණ විදුල ආයතනය හරහා සම්බන්ධ වෙන්න බැරි. දුර ඈත පළාත් වල ළමයි කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ අය වෙන්නේ නැති. right පුතාලා අපි බලමු. right අපි ගන්නවා test 5 එක. අවසාන test එක අද සාකච්ඡා කරන. මට කියන්නේ did you write down answers for this test? මේකට උත්තර ලිව්වද? yes sir right. yes sir සාකච්ඡා කරමු. ඒකත් සාකච්ඡා කරමු. හරි. අතන කිව්වොත් එහෙම දැන් English first paper එක O level මට්ටමේ ওই විදියට ප්‍රශ්න තියෙන්න පුළුවන්. උදාහරණයක් ලියා ගන්න පුළුවන් බය නැතුව අපි 10 වසරේ මුලින් ඉඳන්ම මේ විදියට ප්‍රැක්ටිස් කරගෙන ආව ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරි. අපි දිගටම මේ වැඩේ කරගෙන යනවා. මෙහෙම අපි ප්‍රශ්න වලට උත්තර ලියන්න අපිට ප්‍රැක්ටිස් වෙනවා මේ දේවල්. හොඳට පුළුවන් වෙනවා. හරි. මට අනිවාර්යෙන්ම කොරණ O level English ප්‍රතිඵල වෙනස් කරන්න ඕනේ. මෙතෙක් කල තිබ්බ ප්‍රතිඵල ඉස්කෝලවල වෙනස් කරන්න ඕනේ. හරි. ඒ දේශ බලාපොරොත්තු වෙනවා. මොකද මේ පාර O level ලියන ළමයි සෙට් එකකුත් වෙනවා. ළමයි 300කට ආසන්න ප්‍රමාණයක් අපේ ක්ලාස් එකේ. හරි. තාම S2කටවත් දැකලා නැහැ. ඒ කියන්නේ ෆිසිකලි දැකලාම නැහැ ඒ ළමයි. ඔන්ලයින් ක්ලාස් එකට ඇවිල්ලා ළමයි 300ක් අපේ ක්ලාස් එකේ අපි හදාගත්තේ. උදාවත් තාම මම දැකලා නැහැ නැත්තටම කිව්වොත් එහෙම. ඔයා මං ගැන මොනවද දැනගෙනද ක්ලාස් එකට ඇත්තටම ආවේ මාව විදුලකින් සමහර විට දැකලා ඇති මම ඒ ලෙවල් පන්ති කරන්න එද්දි. හරි. ඒ හැරෙන්න අපි ඇත්තටම ෆිසිකල් ක්ලාස් එක පන්ති කරේම නැහැ. හරි. නමුත් අපේ වැඩ පිළිවෙල ඉතා සාර්ථකයි ඔන්ලයින් ක්ලාස් එකේ වුණා. හරි. අපි ෆිසිකල් පටන් ගත්තාම මීටත් වඩා සාර්ථක වෙනවා.
හරි ඒක නිසා අපි අපේ වැඩ පිළිවෙල සාර්ථකවම කරගෙන යනවා A level වැඩිම ප්‍රතිඵල තියෙන්නේ මගේ ඉංග්‍රීසි වලට හරි ඒ වගේම O level මෙතෙක් කල තිබ්බ හොරණ පැත්තේ තියෙන ප්‍රදේශය මේ හොරණ පානදුර කළුතර පැත්තේ ළමයිනේ මේ පන්තිට සම්බන්ධ වෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ O level ඉංග්‍රීසි ප්‍රතිඵල වෙනස් කරන්න ඕනේ මේ අවුරුදු වල ඉඳලා හරි මොකද වැඩි ළමයි ප්‍රමාණයක් අපේ පන්ති වලට එනවා අපි හොඳට වැට්ටික් කරගෙන යනවා හොඳ රිසල්ට් එකක් අපිට අවශ්‍යයි හරි ඒක ඔයාලට තමයි කරන්න පුළුවන් මගේ පැත්තෙන් මම උපරිමයෙන් උගන්වනවා මම පුතාලට හැමදාම කියනවානේ සාමාන්‍යයෙන් ඔයාට යම්කිසි විෂයක් හෝ භාෂාවක් ලේසි වෙන්න ප්‍රධාන හේතුව තමයි ගුරුවරයා. ඔයා යම්කිසි විෂයකට දක්ෂයි නම් එහෙම නැත්නම් ඒ විෂයට ඔයා කැමැත්තෙන් ඉගෙන ගන්නවා නම් ඒකට බලපාන ප්‍රධාන සාධකය තමයි ගුරුවරයා. ගුරුවරයාම තමයි ලොකුම වක්කීම් පැවරෙන්නේ. මම අද ඔයාගේ මේ ක්ලාස් එක හරියට කරේ නැත්නම් ඔයාට ඉංග්‍රීසි එපා වෙනවා. හරි? ඔයාට වෙන සබ්ජෙක්ට් එකක් එපා වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාට මීට කලින් ඉංග්‍රීසි එපා වෙලා තිබ්බනම් ගුරුවරයා අතින් යම්කිසි අඩුපාඩුවක් වෙලා තියෙන්න පුළුවන්. ඔයාගේ අතිනුත් අඩුපාඩු වෙලා තියෙන්න පුළුවන්. මම නෑ කියන්නේ නැහැ. ගුරුවරයා අතිනුත් අඩුපාඩු වෙලා තියෙන්න පුළුවන්. ඔයාට යම්කිසි විෂයක් භාෂාවක් ලේසි වෙන්න පළවෙනි වාක්‍යයෙන් ඔයා ඉගෙන ගන්න ගුරුවරයාටයි පැවරෙන්නේ. මම හරියට ඉගෙනුවේ නැත්නම් ඔයාට එපා වෙනවා ඉංග්‍රීසි. අම්මෝ මොන දෙයක්ද මොනවා ඉංග්‍රීසි නම් එපා වෙලා තියෙනවා. හරි? ඒ නිසා ඔයා පන්ති වලට යද්දි මොකද ගුරුවරු හොයාගෙන මම හිතන්නේ අපේ ආයතනයේ නම් හොඳම ගුරුවරු සෙට් එකේ ඉන්න විදුලේකේ අය ගැන කතා කරන්න දෙයක් නැහැ. හරි? ඉතින් මේ සම හොඳම ගුරුවරු හොයා ගන්නවා. මම කියන්නේ ඉංග්‍රීසි වලට විතරක් නෙමෙයි අනිත් විෂයන් වලට. හරි? right. අපි ගන්නවා ටෙස්ට් 5 එක. පස්වෙනි එක. Read the following conversation. කියවන්න කියනවා පාස් සඳහන් දෙබස and fill in the blank ඉස්තම් පුරවන්න කියනවා summary given below. හරි. යට දීලා තියෙනවා සාරාංශය. උදේ summary කියන්නේ සාරාංශය. පහත් දීලා තියෙන සාරාංශය කියවන්න කියනවා පළවෙනි එකට දීලා තියෙනවා. right. අපි මුලින්ම සාරාංශය කියවලා බලමු. මෙන්න තියෙනවා මෙහෙම. There will be an art exhibition. චිත්‍ර ප්‍රදර්ශනයක් තියේවි in the town hall. නගර ශාලාවේ next දිනයක් හරි මොනවා හරි දාන්න ඇත්තේ උතන. The name of the exhibition ප්‍රදර්ශනයේ නම උඩ ඩයලොග් එකේ දාලා ඇති. ඒක ලියමු අපි. The painters are කලාකරුවෝ කියන අදහස උතන ඔය paint කියන්නේ පාට කරනවා කියන්නේ painters කියලා කියන පාට කරන අය කියන උතන නම් කලාකරුවෝ මේ චිත්‍ර අඳින අය of නාරද මහාවිද්‍යාලය. නාරද මහාවිද්‍යාලය කවුද කියලා ලියන්න. Now then they are studying ඕන ඉගෙන ගනිමින් ඉන්නවා කියනවා at the University of විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාලයක නමක් ඔයාට ලියන්න ඇති. In 2014 2014 they had another exhibition. තවත් ප්‍රදර්ශනයක් තිබුණලු in the කොහෙද කියලා කියන්නේ. right. dialogue එක බලමු. උත්තර හම්බ වෙයි පුතාලට. කනිෂ්ක කියනවා good morning මලිත්. සුබ උදෑසනක් මලිත්. Are you going to the exhibition? ඔයා exhibition එකට යනවද ප්‍රදර්ශනයට? මලිත් කියනවා hello good morning. an exhibition. එතන ඒ කියන්නේ ප්‍රදර්ශනයක් an exhibition ප්‍රදර්ශනයක්. කනිෂ්ක කියනවා yes inspiration the art exhibition. The name of the art exhibition is the inspiration. Inspiration කියන එකේ සිංහල තේරුම තමයි ප්‍රබෝධය කියන්නේ. ප්‍රබෝධය මේකේ නම ප්‍රබෝධය. හරි? ප්‍රබෝධමත් භාවය. අනේ අදහස. It's by එක කරන්නේ 5 past pupils. ළමයි 5 දෙනෙක් past pupils. ඒ කියන්නේ ඉස්සර ඉස්කෝලේ හිටපු ළමයි 5 දෙනෙක් of නාරද මහාවිද්‍යාලය. නාරද මහාවිද්‍යාලයට හිටපු ළමයි 5 දෙනෙක් ලුවෙක් කරා. හරි? Now they are in the University of Performing Arts. දැන් යාලා ඉන්නවා කියන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය. Performing Arts කියලා කියන්නේ University of Performing Arts කියලා කියන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය. අනිෂ්ක කියනවා no it is in the town hall. ඒක තියෙන්නේ නගර ශාලා. sorry ඊට කලින් ගත්තේ. Really? ඇත්තටම I don't know about it. මම ඒක ගැන දන්නේ නැහැ. Where is it? ඒක කොහෙද? It is in our school. ඒක අපේ පාසලේද තියෙන්නේ? No it is in the town hall. ඒක තියෙන්නේ නගර ශාලාවේ next Saturday ඊළඟ සෙනසුරාදා. මලිත් කියනවා have you seen their paintings before? ඔයා දැකලා තියෙනවද ඔවුන්ගේ චිත්‍ර මීට පෙර? paintings කියලා කියන්නේ චිත්‍ර කියන්නේ. have you seen? ඔයා දැකලා තියෙනවද their paintings ඔවුන්ගේ චිත්‍ර before මීට පෙර? කනිෂ්ක කියනවා why not? ඇයි නැත්තේ? once එකපාරක් they had an exhibition ප්‍රදර්ශනයක් තිබ්බලු named
නම් කරලා තියෙනවා මොකක් වශයෙන්ද? colors in the public library. public library එකේ පොදු පුස්තකාලයේ colors කියලා එයාලගේ නම් කරපු exhibition එකක් තිබවල මීට කලින්. මලිත් කියනවා in 2014 2014 දී. Now I can remember. දැන් මට මතකයි. හරි. මට උත්තර ටික කියන්න. මට තව විනාඩි 4කින් පටන් ගන්න තියෙනවා 9 වසර මම ඉක්මන් කරමු. There will be an පළවෙනි එකේ art exhibition කියලා කියලා තියෙනවා in the town hall. Next Saturday. Next Saturday is capital ලියන්න. is capital ලියන්න Saturday. සතිය දවසේදී පළවෙනි අපිට කරන්නේ. Next Saturday the name of the exhibition. මේ exhibition එකේ නම මොකක්ද? Inspiration. Inspiration. Right. Next one. ඊළඟ එක the painters are. painters ලා කවුද? Five. past pupils නේ. 5 past pupils of නාරද විද්‍යාලයනේ. 5 past pupils කියලා ගන්නවා. 5 දෙනෙක් ඒක කරන්නේ. past pupils ලා. කියන්නේ ඉස්කෝලෙන් අයින් වෙච්ච අය. past අතීතයේ කියන්නේ 5 past pupils. ඔයාත් ඉස්කෝලෙන් අයින් වුණාම ඔයාත් past pupil කෙනෙක් වෙනවා. 5 past pupils of නාරද මහාවිද්‍යාලය. Now they are studying at the University of දැන් යාලා ඉගෙන ගනිමින් ඉන්නවා විශ්වවිද්‍යාල University of මොකද්ද? Performing arts. Performing arts. සෞන්දර්ය විශ්වවිද්‍යාලය තමයි performing arts කියලා කියන්නේ. Performing arts. Right? Performing arts. In 2014 2014 they had another exhibition in the තවත් ප්‍රදර්ශනයක් Public library. කොහෙද තිබ්බේ? Public library. in the public library කියලා එනවා. in the public library පොදු පුස්තකාලය. right. මේ ආකාරයෙන් ඉස්සෙන පහත් වෙනවා. ලකුණු පහක් ලැබෙනවා. ලකුණු පහමයි හරි අයත් උස්සන. right. හරි පුතාලා. එහෙනම් ඔය ආකාරයෙන් තමයි ටියුට් එකේ text 6 ඉඳලා 10 දක්වා කරන්නේ. ටියුට් එකේ homework text 6 ඉඳලා 10 දක්වා කරන්නේ. ඊළඟ සිකුරාදා සාකච්ඡා කරමු. හෙට ක්ලාස් එකේදී pie chart පටන් ගන්නවා. හරි? pie chart සාකච්ඡා කරනවා හෙට ක්ලාස් එකේදී. මොනවා හරි ගිය සතියේ අවසාන වශයෙන් chart එකක් හරි graph එකක් හරි මොනවා හරි මේ graph එකක් තියෙනවා sir. Graph එකක් දුන්නා sir. මොකද්ද මේ graph එකේ චුට්ටක් මට කියන්න මොනවා සම්බන්ධව තිබ්බද? අර ඉස්කෝලේ පොතේ තියෙන sir textbook එකේදී. හරි හරි textbook එකේ අපි සාකච්ඡා කළා. මේ මාතෘකාව පටන් ගමු. right. එහෙනම් අදට පැට්ටික අවසානයේ පුතා තව විනාඩි දෙකකින් මට 9 වසර ක්ලාස් එක පටන් ගන්න තියෙනවා. අපි එහෙනම් හෙට ක්ලාස් එකේදී හම්බෙමු. අනිවාර්යයෙන්ම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මේ පාඩම ඉගෙන ගමු. අලුතෙන් යාළුවෝ කවුරු හරි සම්බන්ධ වෙන්න ඉන්නවා නම් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කියන්න. මොකද 11 වසරට ගියාට පස්සේ ඇවිල්ලා වැඩක් නැහැ. හරි? 11 වසර රිවිෂන් ටිකයි කරගෙන යන්නේ. තාම පරක්කු නැහැ. ඔයාටත් පාඩම් කරන්න පටන් ගන්න. වැට් ටික හරියට කරගමු. ඒකක් ඉංග්‍රීසි වලට ගන්න try කරමු. right. එහෙනම් සාදර වැට් ටික දෙන්න නවත්තනවා. good evening to you. see you tomorrow. Good Good evening. evening, sir. Thank you, sir. Good evening. Good evening. Good evening, sir.